Unit 7 Around the Country රට වටේ Reading කියවන්නයි තියෙන්නේ ඔයගොල්ලන්ට. Ruvini is ready to deliver a speech at the morning assembly. Good morning, dear teachers and my dear friends. Today I am going to speak about traveling. The world is a book and those who do not travel read only one page. This was said by St. Austin, a well-known philosopher. This great saying clearly indicates the importance of traveling. Traveling is simply to move from one location to another, and we can travel by train, bus, car, plane, ship, boat, and on foot. Reasons for traveling can be for pleasure, gathering information, holidaying, and visiting people. Traveling is another way to spend our time meaningfully and enjoyably. It brings about a change in our lives. Climbing a mountain, going for a walk or a boat ride, spending time on a beach or a national park, and visiting a museum or a historical place give us new experiences and knowledge. Traveling teaches us to appreciate nature and aesthetic beauty. We can hear the chirping of birds and the songs of the sea, rivers and waterfalls. It creates wonderful memories in our mind. When we travel, we can get to know about other cultures. We may even meet new friends and experience adventure. My dear friends, as today is the last day of the term, it's time to take a break. Freshen up your mind and enjoy yourself. Thank you. රූනි කතාවක් පවත්වන්න සූදානම් වෙලා ඉන්නවා ඒගොල්ලෝගේ උදාසීන රැස්වීමේ. සුබ උදෑසනක් වේවා. දයාබර ගුරුවරුන්ගෙන් සහ සහෝදර යාළුවන්ගෙන් අවසරයි. මම අද කතා කරන්න යන්නේ සංචාරය කිරීම ගැන. ලෝකයේ පොතක් නම් සංචාරය නොකරන්න එහි කියවලා තියෙන්නේ එක පිටුවක් විතරයි. මේක ප්‍රසිද්ධ කියමනක් ශාන්ත ඔස්ටින් කියන දාර්ශනිකයාගේ. මේ ශ්‍රේෂ්ඨ කියමනෙන් පැහැදිලිව පෙන්වනවා සංචාරය කිරීමේ වැදගත්කම. සංචාරය කියන්නේ සරලවම කිව්වොත් එක තැනක ඉඳලා තවත් ස්ථානයකට අපි ගමන් කිරීම. ඒ ගමන් කිරීම වෙන්න පුළුවන් කෝච්චියෙන්, බසයෙන්, කාර් එකකින්, අහස් යානාවකින්, නැවකින්, බෝට්ටුවකින් එහෙමත් නැත්නම් පයින්. අපි සංචාරය කරන්න හේතු විදිහට අපිට පෙන්වන්න පුළුවන් විනෝදය සඳහා, තොරතුරු එකතු කිරීම සඳහා, නිවාඩුවක් ගත කිරීමට, ඒ වගේම මිනිසුන් මුණ ගැහෙන්න. සංචාරය කිරීම තවත් පැත්තකින් ගත්තොත් අපි ඒක ගත කරනවා නම් අපේ වේලාව හරියට කාලමනාකරණය කරගෙන තේරුමක් ඇතුව ගත කරනවා නම් ඒක හරිම විනෝදජනකයි. ඒකෙන් අපිට අපේ ජීවිතය වෙනස් කරගන්න අවස්ථාව ලබා දෙනවා. කඳු නැගීම, පයින් ඇවිදගෙන යෑම, බෝට්ටු සවාරි යෑම, කාලය ගත කරන එක වෙරළවල් වල, එහෙම නැත්නම් ජාතික උද්‍යානවල, කෞතුකාගාරයක් බලන්න යන එක, ඓතිහාසික ස්ථාන බලන්න යන එක අපිට අලුත් අත්දැකීමක් සහ දැනුම ලබා දෙනවා. සංචාරය කිරීම අපිට උගන්වනවා කොහොමද අපි අගය කරන්න ඕනි කියලා ස්වභාව ධර්මය. ඒ වගේම සෞන්දර්යාත්මක ලස්සන. අපිට ඇහුම්කන් දෙන්න පුළුවන් කුරුල්ලෝ කෑ ගහන ශබ්දය, ඒ වගේම සින්දු කියන මුහුදේ හඬ, ගංගාවල් වල, දිය ඇලි වල ශබ්ද. ඒක ලස්සනට නිර්මාණය කරලා දෙනවා අපිට හොඳ මතකයන් අපේ මනසට. අපි සංචාරය කරනකොට අපිට පුළුවන් දැනගන්න අනිත් අයගේ සංස්කෘතීන් ගැන.
ඒ වගේම අපිට අලුත් යාළුවෝ, අලුත් අත්දැකීම්, ඒ වගේම අලුත් වීර චාරිකා ගැන එහෙම අත්දැකීම් ලබා ගන්න පුළුවන්. මගේ යාළුවනේ, අද අපේ වාරයේ අන්තිම දවස. එහෙනම් මේක හොඳම වෙලාවක් අපිට පොඩි විවේකයක් ලබා ගන්න. ඔයාගේ මනස විවේකයෙන් විනෝදයෙන් තියාගන්න. ඔයා මේක ඔයාම රස විඳින්න. ස්තුතියි. So then activity 1, you have to write answers for these questions. මේවට ඔයගොල්ලෝ උත්තර ලියන්න ඕනි. What is the topic of Ruwini's speech? රුවනිගේ කතාවේ topic මාතෘකාව මොකක්ද? Write the saying mentioned in the speech. මේ කතාවේ සඳහන් වෙන ශ්‍රේෂ්ඨ කියමන මොකක්ද? Explain it meaning. ඒකේ තේරුම ඔයා විස්තර කරන්න ඕනි. Who said it? කවුද ඒක කිව්වේ? ඒක කියපු දාර්ශනිකයා ගැනම තමයි අහන්නේ. What is travelling? මොකක්ද සංචාරය කිරීම කියන්නේ? මේක ඩෙෆිනිෂන් එකක් දීලා තියෙනවා. ඒ කියන්නේ ඕගොල්ලන්ට මෙතන මේ පැසේජ් එක ඇතුලෙන් travelling කියන්නේ මොකක්ද කියලා විස්තර කරලා තියෙනවා. අන්න ඒ දේ මොකක්ද කියලායි අහන්නේ. ඊළඟට complete the sentence. මේ පහලින් දීලා තියෙන වාක්‍ය ඔයගොල්ලන්ට සම්පූර්ණ කරන්නලු. We travel for අපි සංචාරය කරන්නේ මෙන්න මේ දේවල් සඳහා. Examples 3ක් and another example. තව example එකක් join කරන්නයි තියෙන්නේ. Write 5 advantages of travelling. සංචාරය කිරීමෙන් අපිට ලැබෙන වාසි 5ක් ලියන්න. Do you like travelling? ඔයා කැමතිද සංචාරය කරන්න? ඔයාගේ උත්තරේ yes නම් ඒකට ඔයාගොල්ලෝ හේතුවක් දෙන්න ඕනි. give reasons හේතුවක්. ඔයා travelling වලට කැමති නැත්නම් ඔයා ඒකටත් හේතුවක් දෙන්න ඕනි. Discuss with your friends and write a list of places that you would like to visit in Sri Lanka. දැන් අපිට යාළුවොත් එක්ක ඩිස්කස් කරන්න විදිහක් නැහැනේ. So that you have to write ඕගොල්ලෝ ලියන්න ඕනි තනියම හොයලා ලංකාවේ සංචාරය කරන්න හොඳ ස්ථාන examples දීලා තියෙනවා. සීගිරිය, පෙරාදෙණිය botanical gardens, පෙරාදෙණිය උද්භිත උද්‍යාන. ඔයිට අමතරව තව යන්න බලන්න හොඳ තැන් තියෙනවා. ඒවා මොනවද කියලා ලියන්න ඕනි. Then activity 2. Match the words in column A with their meanings in column B. ඔගොල්ලෝ මෙතෙන්දී මේ සයිඩ් එකට 1 2 3 4 5 කියලා දාගන්න. B සයිඩ් එකට A B C D E කියලා මාක් කරගන්න. ඊට පස්සේ A වලට මැච් වෙන්නේ මේ පැත්තෙන් කොයි එකද කියලා ඔයගොල්ලෝ ලියන්න ඕනි. බලන්න. ෆිලොසොෆර් දාර්ශනිකයා, හිස්ටොරිකල් ඓතිහාසික, ඇකඩමික් අධ්‍යාපනයට සම්බන්ධ, ඊස්තටික් සෞන්දර්යාත්මක, ඇඩ්වෙන්චර් වීර ගතියක් දැනෙන අත්දැකීමක්. an exciting or dangerous experience තැතිගැන්වෙන සුළු භයානක අත්දැකීමක්. relating to education or study ඒක ඥාතිත්වයක් දක්වනවා අධ්‍යාපනයට එහෙම නැත්නම් පාඩම් කිරීමට. a person who studies about the nature and meaning of life පුද්ගලයෙක් ඉගෙන ගැනීම ගැන, ස්වභාව ධර්මය ගැන සහ ජීවිතය ගැන ඉගෙන ගන්න. belonging to the past අතීත කාලයට අයිති වෙනවා. connected with beauty ලස්සනත් සමග සම්බන්ධ වෙනවා. activity 3, fill in the blanks with the suitable words, read them aloud. එහෙනම් ඔයගොල්ලෝ මෙන්න මේ හිස්තැන් ටික පුරවන්න. මෙන්න මේ සවුන්ඩ් එක එන වචන මෙතනින් තෝරලා ඔයගොල්ලෝ ලියන්න ඕනි ටේබල් එකක් විදිහට. pull per sound, full fur sound, said sir sound, shed sure sound. එහෙනම් පහලට වචන ටික ලියන්න. fees peace peace, pile file, pit fit, pill fill, pull full, fine pine, physics philosophy, sake shake, said shed, sell shell, sip ship, sheep seep, soap shop, shake sake, sow show. You have to read them too. ඔයගොල්ලෝ මේවා හයියෙන් කියවන්න ඕනි. affixes කියන්නේ
මෙන්න මෙහෙම જાතියක්. The word class and or the meaning of words are changed by adding affixes. Word classes අපි කියනවා nouns, verb, adjectives, adverbs කියලා අපි parts of speech ඉගෙන ගන්නවා. එහෙනම් ඒවා තමයි word classes කියන්නේ. affixes එකතු වීමෙන් ඒ කියන්නේ මේ ඉස්සරහට පස්සට තව අකුරු ටිකක් එකතු වෙන එකෙන් වෙන්නේ word class එක වෙනස් වෙනවා. එහෙම නැත්නම් වචනයේ අදහස වෙනස් වීමක්. undis re prefixes මුලින් සම්බන්ධ වෙන කිහිපයක් පෙන්නලා තියෙනවා අපිට. undis re වගේ අකුරු. ඊළඟට full, less, nus, li, fully, ast suffixes ඒ කියන්නේ අගට සම්බන්ධ වෙන කොටස් කිහිපයකුත් පෙන්නලා තියෙනවා. example restart the match. start කියන වචනට re කියන prefix එක එකතු වුනහම start කියන්නේ ආරම්භ වෙනවා. restart කියන්නේ නැවත ආරම්භ වෙනවා ක්‍රීඩා තරඟය. travel is another way to spend our time meaningfully. එහෙනම් meaningful කියන වචනෙට ly එකතු වුණා. කාලය තේරුමක් ඇතිව ගත කරනවා කියලා මෙතෙන්දී adverb එකක් හැදුවා. එහෙනම් ly වලින් it creates wonderful memories. ඒක නිර්මාණය කරනවා. wonder කියන වචනෙට full කියන suffix එක යොදලා අපි ඒක නිර්මාණය කරනවා නියම අමුතුම මතකයන් memories කියලා තේරුම වෙනස් කරලා හදනවා. The meaning of the word is changed. වචනයේ අදහස වෙනස් වෙනවා. But the word class is the same. නමුත් word class එක ඒ කියන්නේ අදාළ වෙන parts of speech එහෙමම ඉතුරු වෙනවා. adjective එකක්මයි හැබැයි opposite වෙනවා. මොකද වෙන්නේ? happy සතුට, honest අවංක. ඒ දෙකට un කියන prefix එක සම්බන්ධ වුණාම unhappy අසතුට, dishonest වංක බව opposite වුණා. adjective එක එහෙමම තියනවා comparative වෙනවා. කියන්නේ long දිග, longer කියන්නේ තරමක් දිග. අපි longer ආවහම දෙකක් compare කරන්න comparatives වලදී මේක භාවිතා කරනවා. longer than කියලා අපි කියනවා. short කොට එහෙනම් shorter than මේකට වඩා මේක කොට ගතියෙන් වැඩි කියලා අපි සංසන්දන වලට. adjective නාම විශේෂණේ මොකක්ද? එහෙම්මම තියෙනවා හැබැයි superlative වෙනවා. ඒවා තියෙන්නේ ඒ ප්‍රදේශයටම නැත්නම් ලෝකෙටම එකයි. long, longest දිග දිගම. short, shortest කොටම. අපිට කිව්ව හැකි the longest river in Sri Lanka is මහවැලි. ලංකාවේ දිගම ගඟ තමයි මහවැලි. verb එකම හැබැයි opposite වෙනවා. ක්‍රියාපදයමයි. lock, unlock. tie, untie. lock කියන්නේ යතුරු දාලා අගුල් කරනවා. ඒ අගුල අරිනවට අපි කියනවා unlock කරනවා. tie ගැට ගහනවා. untie ලෙහෙනවා. The word class and or the meaning of the word are changed. word class එක නැත්නම් තේරුම වෙනස් වෙන තැන. verb ක්‍රියාපදයේ adjective එකක් වෙනවා. care වලට full එකතු වුනහම careful වෙනවා. නැත්නම් careless වෙනවා. less එකතු වුනහම. care රැක ගන්නවා. careful පරෙස්සම careless අර පරෙස්සමක් නැතිකම. color වර්ණය colourful කියන්නේ වර්ණවත් බව. noun එක adjective එකක් වෙනවා. wonder wonderful. meaning meaningful. තේරුම සහිත. පුදුම සහගත. adjective noun එකක් වෙනවා. එහෙනම් kind kindness. happy happiness. ness ආවහම ගොඩක් වෙලාවට ඒක noun එකක්. adjective adverb එහෙනම් kind ly එකතු නම kindly වෙනවා. happily වෙනවා. කරුණාවන්තව සතුටින්. Activity 4. Read the following word list and change the word by adding affixes. Add more words. මෙන්න දීලා තියෙන වචන වලට cold කියන්නේ සීතල.
kind කරුණාවන්ත බව, beauty ලස්සන, wonder ඒකත් ලස්සනට සම්බන්ධයි, ill අසනීප, cheer අපි ජය ഘോഷා කරනවා කියන්නේ, friend යාළුවා, thin කෙට්ටු. එහෙනම් මෙන්න මේවා එකතු වුණාම මේ හැම එකටම එකතු කරන්න බෑ. හැබැයි සමහර වචන වලට එකතු කරාම තේරුමක් එනවා. එහෙනම් තේරුමක් එන විදිහට මේ වචන වලට මේ suffixes එකතු කරන්න ඕනි ඕගොල්ලෝ. ඊට පස්සේ මෙතනින් එන වචන දාලා මේ හිස්තැන් ටික පුරවන්නත් වෙනවා. එක්සැම්පල් එක මට කිව්ව හැකි cold කියන වචනේ coldness කියලා කිව්ව හැකි අපිට. ඊළඟට kind කියන එක kindness කිව්ව හැකි. ඕනම් kindly කියන්නත් පුළුවන්. නොයි විදිහට යෙදුම ලියන්න. ඔයගොල්ලන්ට Google එකේ පොඩි help එකක් ගන්න පුළුවන්. suffixes for cold කියලා ගහුවනම් ඔයගොල්ලන්ට මේ cold වලට එන suffixes ටික ඔක්කොම හොයාගන්න පුළුවන්. ඊළඟට activity 5 එකේ නම් fill in the blanks with the words from the table above. මේ table එකට ආපු වචන දාලා තමයි මේ ටික fill කරගන්න තියෙන්නේ. Ruvini's brother, රුවිනිගේ සහෝදරයා Nirmal enjoys photography as it's his favorite hobby. නිර්මාල් රස විඳිනවා ඡායාරූපකරණය එයාගේ විනෝදාංශයක් විදිහට. He likes to take beautiful photograph of people and objects whenever he is free. එයා පින්තූර ගන්න කැමති මිනිස්සුන්ව ඒ වගේම විවිධ ද්‍රව්‍ය එයාට නිවාඩුවක් තියෙන වෙලාවට. He has එයාට තියෙනවා collection of photographs at home. එයාට තියෙනවා හරි පුදුම සහගත පින්තූර එකතුවක් ඒගොල්ලන්ගේ ගෙදර. Last week ගිය සතියේ Nirmal went on a trip to Nuwara with his family. Nirmal නුවරඑළියට ගියාගේ පවුලේ කට්ටියත් එක්ක. The weather was than that of Colombo. එහේ කාලගුණික තත්වය කොළඹට වඩා මොනවා වෙන්නේ නැද්ද? There were different kinds of එහේ හිටියා විවිධ වර්ගයේ flowers there. විවිධ වර්ගයේ මල් එහෙනම් තිබුණා. මොන මල්ද කියලා ලියන්නයි තියෙන්නේ. While he was visiting a few famous places in Nuwara, එයා නුවරඑළියේ තියෙන ටිකක් ප්‍රසිද්ධ ස්ථාන ටිකක ඇවිදින අතරේ he met Raj. එයාට මුණ ගැහුණා රාජ්, one of his childhood friends. එයාගේ පුංචි කාලේ යාළුවෙක්. He is very ගොඩක් and boy. එයාගේ නම් qualities දෙකක් තමයි එන්නේ. පිරිමි ළමයා ගැන කියන. Nirmal met his friend after a long time. නිර්මාට යාගේ යාළුවා මුණ ගැහෙන හුඟ කාලයකට පස්සේ. Raj looked පේන විදිහට රාජ් than earlier. ඉස්සරට වඩා එයාගේ පෙනුම ගැන කියන්නේ මොකක් හරි. He was visiting his uncle at the hospital. එයා හිටියේ එයාගේ මාමව බලන්න ඇවිල්ලා ඉස්පිරිතාලේ හිටපු. He was suffering from a terminal. එයාගේ මේ මාමා විඳවනවා. terminal කියන්නේ නිකන් බැරෑරුම් මොකක් හරි එකකින්. Raj invited Nirmal's family to visit him in Jaffna during their holiday. රාජ් ආරාධනා කරා නිර්මාල්ගේ පවුලේ කට්ටියට ඒගොල්ලන්ගේ නිවාඩුව අතරතුරේදී යාපනයට එන්න කියලා එයාව මුණ ගැහෙන්න ඒගොල්ලන්ගේ ගෙදරට. They thanked him for his ඒගොල්ලෝ ස්තුති කළා ඔහුගේ quality එක. And said goodbye. ඊට පස්සේ එයාට goodbye කියලා ආවා. Reading. A trip to Jaffna. යාපනයට සවාරියක්. Nirmal and his family planned a trip to visit Raj in Jaffna during the vacation. නිර්මාලුයි පවුලේ කට්ටියයි සැලසුම් කරා රාජ්‍ය මුණ ගැහෙන්න යන යාපනයට ඒගොල්ලන්ගේ නිවාඩු කාලෙදී. They were packing their bags to go to Jaffna. ඒගොල්ලන්ගේ බෑග් සූදානම් කරමින් හිටියා යාපනය යන්න. It began to rain heavily and they were highly worried if they would be able to go on a trip tomorrow. එකපාරටම හයියෙන් වහින්න පටන් අරන් ඒගොල්ලෝ ගොඩාක් දුක් වුණා
ඒගොල්ලන්ට වැස්ස නිසා හෙට ගමන යන්න බැරි වෙයිද කියලා. However, the next morning turned out to be fine. කොහොම වුණත් පහුවදා දවස උදේ හොඳට යහපත් දවසක් වුණා. They arrived at the Colombo Fort railway station early. ඒගොල්ලෝ කොටුව දුම්රිය ස්ථානයට කොළඹට ටිකක් කලින් ආවා. There were many passengers waiting for the train. ඒ ගොඩාක් මිනිස්සු මගින් බලාගෙන හිටිය කෝච්චිය එනකල්. The train reached the railway station slowly and they got into the train quickly. කෝච්චිය දුම්රිය නැවතුම්පලට හිමින් සැරේ ආවා. ඔවුන් කෝච්චියට ඉක්මනින් නැගගත්තා. It was the Yaldevi Intercity Express train and it left the railway station at 5:50 am. එක යාල්දේවි ඉන්ටර්සිටි නගරාන්තර සීඝ්‍රගාමී දුම්රිය ඒක දුම්රිය ස්ථානයෙන් පිටත් වුණා උදේ 5:50ට. The train went fast. කෝච්චිය ටිකක් වේගයෙන් ගියා. Their father met one of his old friends in the train unexpectedly. ඔවුන්ගේ තාත්තට මුණ ගැහුණා ඔහුගේ පරණ මිතුරෙක් කෝච්චියේදී බලාපොරොත්තු නොවූ විදිහට. They reached Jaffna safely at about 12:30 in the afternoon. ඔවුන් යාපනයට ළඟා වුණා පරිස්සමෙන් 12:00ට විතර දවල්. It was an unforgettable journey for them. ඒක ඒගොල්ලන්ට අමතක නොවන චාරිකාවක්. Adverbs ක්‍රියා විශේෂණ. Adverbs describe the action. Adverb එකක් ඒ කියන්නේ ක්‍රියා විශේෂණයක් විස්තර කරනවා ක්‍රියාවක්. Rain. It was raining heavily. එහෙනම් වහිමින් තියනවා කොහොමද? වහිමින් තිබුණා heavily හයියෙන්. වැස්සේ කොහොමද? මේ තියෙන verb එක විශේෂ කළා heavily කියලා. ඊළඟට the train went fast. කෝච්චිය වේගයෙන් ගියා. Now went කියන්නේ verb එක කොහොමද ගියේ? fast වේගයෙන්. Adverbs are mainly formed by adding ly to the adjectives. ප්‍රධාන වශයෙන්ම adverb එකක් ඒ කියන්නේ ක්‍රියා විශේෂණයක් හැදෙන්නේ adjective එකට ඒ කියන්නේ නාම විශේෂණයට ly කියන suffix එක එකතු වෙලා බලන්න. slow slowly, semi, high highly, ඉතා කියන එක, quick quickly වේගයෙන්, unexpected unexpectedly බලාපොරොත්තු නොවූ ලෙස, sad sadly දුක දුක් සහිතව, kind kindly කාරුණිකව, neat neatly පිළිවෙලට, beautiful beautifully ලස්සනට, careful carefully ප්‍රවේශමෙන්, safe safely ඒත් ප්‍රවේශමෙන් කල්පනාකාරීව කියන එක තමයි careful කියන්නේ. warm warmly උණුසුම්ව. Raj is a kind person. Raj කියන්නේ කරුණාවන්ත පුද්ගලෙක්. adjective එකක්. එනම් person කියන noun එක විශේෂ කළා kind කියන adjective එකෙන්. He spoke kindly. ඔහු කතා කරනවා කාරුණිකව. adverb එක. එහෙනම් spoke කියන්නේ verb එක. කාරුණිකව. kindly කියන්නේ adverb එක. It was a safe journey. adjective එක journey කියන noun එක safe වලින් describe කළා. safe ඒක ප්‍රවේශම් සහගත චාරිකාවක්. They reached Jaffna safely. ඔවුන් යාපනයට ළඟා වුණා. ළඟා වුණේ කොහොමද? පරිස්සමෙන්. එහෙනම් verb එක describe කළා safely ප්‍රවේශමෙන් adverb. දෙවෙනි ක්‍රමය තමයි adverbs that are also used as adjectives. සමහර adverbs තියෙනවා ඒ විදිහටම adjective එකෙදිත් පාවිච්චි කරනවා. කිසි වෙනසක් නැහැ. යෙදෙන තැන අනුව තමයි වෙනස් වෙන්නේ. hard hardමයි. ඒ කියන්නේ ඝනකම්ස්. එහෙම නැත්නම් දැඩි කියන එක. fast fast වේගය. early early කලින්. නම් it was a fast train. ඒක වේගවත් කෝච්චියක්. එහෙනම් කෝච්චිය කියන වචනේ විශේෂ කළා fast වලින් adjective. The train went fast. කෝච්චිය වේගෙන් ගියා. එහෙනම් ගියේ කොහමද වේගෙන්? verb එක describe කළා adverb. Third one. Well is the adverb.
of the adjective good. එහෙනම් well කියන්නේ good කියන adjective එකේ හොඳ කියන adjective එකේ නාම විශේෂණේ adverb එක තමයි well කියන්නේ. example එක. He is a good student. ඔහු හොඳ ශිෂ්‍යයෙක්. එන student කියන noun එක good කියන adjective එකෙන් විස්තර කළා. He studies well. ඔහු හොඳින් ඉගෙන ගන්නවා. එහෙනම් studies verb එක විශේෂ කළා well කියන adverb එකෙන්. Activity 6. Fill in the blanks with suitable adverbs given above. අපි කලින් ඉගෙනගත්තු adverbs ටික මෙන්න මේ විදිහට ඕගොල්ලෝ mention කරගන්න. ඊට පස්සේ ඒව තමයි ඕගොල්ලන්ට හිස්තැන් වලට fill කරන්න තියෙන්නේ. warmly, well, kindly, fast, sadly. අපි මෙන්න මෙහෙන් ඉගෙනගත්තු adverbs තමයි මේ තියෙන්නේ. එහෙනම් ඕගොල්ලෝ blanks fill කරන්න ඕනි ගැළපෙන විදිහට. කියවලා බලන්න sentences. ඊට පස්සේ පුළුවන් the train went. කෝච්චිය ගියා and they arrived at Jaffna by 12:30 pm. ඒක කෝච්චිය ළඟා වුණා යාපනයට 12:00ට. Raj and his family members welcomed them. රාජු යෝගේ පවුලේ කට්ටියයි ඔවුන් පිළිගත්තා. They treated Nirmal and his family members. ඔවුන් සැලකුවා නිර්මාල්ට සහ ඔහුගේ පවුලේ අයට. On the last day they said goodbye to each other. අවසාන දවසේදී ඔවුන් එකිනෙකාට සමු දුන්නා. They enjoyed their tour. ඒගොල්ලෝගේ චාරිකාව රස වින්දා. Ruvini visited many places in Jaffna. රුවිනි ගියා යාපනයේ ගොඩක් තැන්වලට. Amaya and Rajesh also had visited different places during the vacation. අමායයි රාජේෂුයි බලන්න ගියා යාපනයේ විවිධ ප්‍රදේශ නිවාඩු කාලෙදී. These are the articles that they wrote for their class wallpaper. මේවා තමයිලු articles ඒගොල්ලොන්ගේ පාසලේ බිත්ති පුවත්පතට ලියපු. මේක ඔයගොල්ලෝ කියවන්න. A charming paradise. අමායගේ article එක a wonderful creation. රාජේෂ්ගේ article එක an invaluable gift. ඕගොල්ලන්ට පොඩි activity එකක් තියෙනවා activity 7 එකේ now complete the grid. ඕගොල්ලෝ ඒ articles කියවලා name නම, location පිහිටීම, importance වැදගත්කම, interesting places, features, events වැදගත් ස්ථාන, ලක්ෂණ එහෙම නැත්නම් තියෙන ඒකේ තියෙන events කියන්නේ අංග උපාංග මොනවා හරි අංග තියෙනවා නම් වැදගත් ඒවා මොනවද කියලා ලියන්න. example එකක් දීලා තිනවා. Delft Northern Province එක පිහිටීම. ඊළඟට it is an island ඒක දූපතක්. It has an unspoiled natural beauty විනාශ නොවිච්ච ස්වභාවික ලස්සනක් තියෙනවා. ඒ වගේ දේවල් ඕගොල්ලෝ හොයලා ලියන්න ඕනි. Nedentiu is an island of the Northern Province. It is also known by its Dutch name Delft. It is an island located in the Park Strait. The island's area is 50 square kilometers and it is roughly oval shaped. Nedentiu is a flat island surrounded by shallow waters and beaches of coral, chunks and sand. The vegetation consists of palmyra, palms, dry shrub and grass that grow on the soil. In the western coast of the island, there are remains of a 1,000-year-old ancient temple built by the Chola dynasty, as well as the ruins of a Dutch colonial fort. The island should be reached by a sea and it takes about 1 hour to reach the destination. The local people earn their living by fishing and selling palmyra products. It was an unforgettable journey as the island is famous for its unspoiled natural beauty. එන charming paradise එකක් අපේ හිත නිවන පාරාදීසයක්.
එක තියෙන්නේ උතුරු පළාතේ. ඔගොල්ලන්ට අමාරු වචන නැහැ මේකේ. ඒවා හොයලා you have to use a dictionary. dictionary එකක් use කරන්න ඕනි ඔයගොල්ලෝ අමාරු වචනයක් හම්බ වුණොත්. මේක ෆිල් කරගන්න ගොඩාක් විස්තර ඕනි වෙන්නේ නැහැ. ගොඩාක් වචන දැනන් ඉන්න ඕනේ නැහැ. ලොකේෂන් කියන එක පිහිටීම ඉම්පෝටන්ස් වැදගත්කම මේ දේවල් හොයන්න. A wonderful creation. නියම නිර්මාණයක්. Sigiriya Rock Fortress is considered as one of the World Heritages nominated by UNESCO. It is located in the central province of Sri Lanka. This fortress was built by King Kashyapa. He built his palace on the top of this rock and decorated its sides with colorful frescoes. It is nearly 100 meters high. One could see the Lion Gate, the Mirror Wall, landscaped gardens, water gardens, and caves in Sigiriya. The fountains are still active during the rainy season. It is one of the best preserved examples of ancient urban planning and is the most visited historic site in Sri Lanka. It is our duty to protect this ancient monument. මේ වගේ දේවල් පාඩම් කරලා තියාගන්න එක ඕගොල්ලන්ට beautiful place in Sri Lanka වගේ එසේ එකක් ලියන්න හැමත් වැදගත් වෙනවා. An invaluable gift. වටිනා කියන මිලක් නියම කරන්න බැරි තෑග්ග. Galle Fort in the Bay of Galle on the southwest coast of Sri Lanka was built first in 1588 by the Portuguese. Portuguese කියලාත් කියනවා Portuguese කියලාත් කියනවා. It is a historical, archaeological and architectural heritage monument. The fort has a colorful history and today it has a multi-ethnic and multi-religious population. Some famous monuments such as the lighthouse, the clock tower, the Dutch Reformed Church and the Anglican Church, the Mira Mosque, the Buddhist Temple, National Maritime Museum, and the Old Dutch Hospital are found inside the fort. The Sri Lankan government is trying to make this one of the modern wonders of the world. The heritage value of the fort has been recognized by UNESCO and the site has been named as a cultural heritage. Activity 8 එකයි activity 9 එකයි ඔයගොල්ලන්ට homework. ගෙදෙද්දි practice කරන්න තියෙන්නේ. Select one place you like the most out of the 3 descriptions given above and speak about it. Speech එකක් විදිහට මේ කියපු ස්ථාන තුන ගැන ඔයගොල්ලෝ කතාවක් පුරුදු වෙන්න ඕනි. මේ තුනෙන් එකක් ගැන ස්පීච් එකක් කරනකොට තියෙන්න ඕනි ෆීචර්ස් මොනවද, ලක්ෂණ මොනවද කියලා මතකයේ තියෙනුනේ අවසර ගන්න එක, ඒ වගේ දේවල්. Then activity 9 group work එකක් කිව්වට මේකත් ඔයගොල්ලන්ට තනියම තමයි ගෙදෙද්දි කරන්න වෙන්නේ. Select another famous place in Sri Lanka. මේ කිව්ව දේවල් වලට අමතරව ලංකාවේ තියෙන ප්‍රසිද්ධ ස්ථානයක් තෝරගන්නලු. Write an article about it and display it in the class wallpaper. දැන් class wallpaper එකේ කරන්න වෙන්නේ නැහැ. But you have to write an article in your writing book. ඔයගොල්ලන්ගේ writing book එකේ ඔයගොල්ලෝ ලියන්න ඕනි ලංකාවේ තියෙන තවත් වැදගත් ප්‍රසිද්ධ ස්ථානයක් ගැන මේවට අමතරව. Activity 10 writing activity එකක් ඔන්න. Rizvi received a letter from his friend Tony last week. රිස්විට ලියුමක් ලැබුණලු යාගේ පෑන මිතුරා ටෝනිගෙන් ගිය සතියේ. ඔන්න ලෙටර් එකක ෆීචර්ස් බලන්න. ලියුමක තියෙන ලක්ෂණ. මේ තියෙන්නේ writer's address and the date. writer ලියන කෙනාගේ ලිපිනය, ඒ වගේම ලියපු දිනය. මේ තියෙන්නේ receiver's name, ලබන්නාගේ නම. and this is sender's name, අපිට එවපු කෙනාගේ නම. ඒ වගේම we call this the body of
the letter. මේ තියෙන්නේ ලියුමේ අන්තර්ගතය. අපි බලමු. 11:35 Green Drive, Los Angeles, California, USA. අපි පිට රටකට ලියුමක් ලියනකොට තමන්ගේ රටේ නම තමයි අගටම දාන්නේ ඇඩ්‍රස් එකේ. අපේ රටේ නම් එන අපි ශ්‍රී ලංකා කියලා ලියන්න ඕනේ. country code එක. Day 22nd March 2016. Dear Risvi, thank you very much for your letter. ගොඩක් ස්තුතියි ඔයාගේ ලියුමට. You had written in detail about your visit to the Nilaweli beach. ඔයා ලියලා තිබුණා විස්තර ඔයා නිලාවෙලි වෙරළ බලන්න ගියපු එක ගැන. I enjoyed reading it a lot. මම ඒක කියලා ගොඩක් රස වින්දා. I wish I could visit your beautiful country someday. මම ප්‍රාර්ථනා කරනවා කවදා හරි දවසක මට ඔයාගේ ලස්සන රටට එන්න ලැබෙන්න කියලා. Next week ඊළඟ සතියේ I hope to go rock climbing with my friends. මම යන්න හිතාගෙන ඉන්නවා rock climbing. ඒ කියන්නේ පර්වතවල නගින විනෝදාංශයක් තියෙනවා. අපි නිකන් mountain climbing වගේ අපේ තියෙන්නේ. ඒ වගේ දෙයක් නේ. ඒ වගේ ගල්වල නගින විනෝදාංශ තියෙනවා පිට රටවල් වල. ඔගොල්ලෝ Discovery channel එකේ එහෙම දැකලා ඇති. Do you also like rock climbing? ඔයත් කැමතිද මේ ගල්වල නගින්න? I like it because it is exciting and adventurous. මම ඒකට ගොඩක් කැමති. ඒක ත්‍රාසජනක, වීරජනක අත්දැකීමක්. But it is difficult and dangerous sport. නමුත් ඒක අමාරු සහ භයානක ක්‍රීඩාවක්. However, it is important to concentrate on how to get to the top. නමුත් ඒක කොහොම වුණත් වැදගත් වෙනවා අපි හිත එකඟ කරගන්න කොහොමද ඒක උඩටම නගින්නේ කියලා. When you are there, you feel that you can see the entire world and enjoy nature. ඔයා එතෙන්ට ගියාට පස්සේ ඔයාට දැනේවි ඔයා මුළු ලෝකෙම දකිනවා. ඔයාට ස්වභාව ධර්මය රස විඳින්න පුළුවන් වෙනවා කියලා. Sometimes සමහර වෙලාවට I feel frightened. මට බය දැනෙනවා. But it is a great experience. නමුත් ඒක හරි නියම අත්දැකීමක්. I have sent a photograph for you with the letter. මම ඔයාලට ලියුමත් එක්ක පින්තූරයක් එවලා තියෙනවා. Write to me about what you like to do during your free time. මට ලියලා එවන්න ඔයා කැමති මොනවද කියලා ඔයාගේ විවේක වේලාවට කරන්න. I hope you and your family are keeping well. මේ තියෙන greeting එකක්. සුබ පැතීමක්. මම හිතනවා ඔයයි ඔයාගේ ගෙදර කට්ටිය හොඳින් ඉන්නවා කියලා. With love ආදරණීය Tony. එහෙනම් ඕගොල්ලන්ට වැඩක් තියෙනවා. activity 10 එකේ write a letter to Tony. Tonyට letter එකක් ලියන්න. Write about what you like to do in your free time. ඔයා මොනවද ඔයාගේ විවේක වේලාවට කරන්න කැමති කියලා. ඒ කියන්නේ අපේ හොබි එක ගැන මේ අහන්නේ. ඒක ගැන letter එකක් ලියන්නයි තියෙන්නේ. letter එකක් ලියනකොට senders address, date, ඊළඟට salutation ආමන්ත්‍රණය, ඊළඟට senders name, receivers name ඔය ටික තියෙන්න ඕනි. Activity 11. Use the given facts and write a description about any of these topics. ඕගොල්ලෝ මෙන්න මේ topics ගැන any of these කිව්වට you have to practice all the topics. ඕගොල්ලෝ හැම topic එකක් ගැනම ලියලා පුරුදු වෙන්න ඕනි. මිහින්තලේ traditional food pilgrimage to කතරගම පාදයාත්‍රේ. ඒ කියන්නේ අර පයින් යන්නේ මේ බැතිමතුන් කතරගමට. ඒ වගේම shrine of our lady of මඩු. ඒ කියන්නේ මඩු දෙවියෝ වඳින්න යන්නේ. අන්න ඒ ගැන තියෙන details ටිකක් මේ දීලා තියෙනවා. මේ විස්තර කියවලා ඕගොල්ලෝ description එකක් passage එකක් විදිහට මේක ලියන්න ඕනි. හරියට ගලපලා. A mountain peak near Anuradhapura, a sacred place of worship for the Buddhists in Sri Lanka, the place where Arhat Mahinda met King Devanampiyatissa, pilgrims go to worship Mihintale on Poson full moon Poya day in June. Many shrines and ruins can be seen. Ambastala Stupa, the Kantaka Stupa, Nagapokuna Snake Pond, Mihindu Cave are some of them. Traditional food pilgrimage to Kataragama, a 2-month pilgrimage from
Nagadeepa in Jaffna to Kataragama, shrine dedicated to god Skanda Murugan. Mostly Hindu devotees, but people of other religions also participate. Takes place in the months of May, June, and July. Commences at an auspicious time. Covers about 5 to 6 miles a day. Pilgrims rest at places of worship where they receive alms. Arrive in Kataragama for the annual Asala festival and Perahara. The pilgrims are mostly dressed in yellow clothes. Shrine of Our Lady of Madhu. Considered one of the holiest shrines of Roman Catholics in Sri Lanka, situated in Mannar district, a statue of Virgin Mary holding infant Jesus is placed in the church. The most popular feast is on the 15th of August annually. Celebrates the Assumption of the Blessed Virgin Mary into heaven on this day. Catholic pilgrims from all over the country come to the church to worship. Then activity 12. Read the poem and answer the questions. Very easy one. Better English by Ronald Ridout, the poet. You have to answer these questions. මේ ප්‍රශ්නට උත්තර ලියන්න ඕනි ඔයගොල්ලෝ. Where was the little bird? කොහෙද හිටියේ පුංචි කුරුල්ලා? Was the writer alone? ලියපු කෙනා තනියමද හිටියේ? Did the bird like to come to the writer? මේ කුරුල්ලා කැමති වුණාද ලියපු කෙනා ළඟට එන්න? Which words in the poem rhyme with the given words? මේ දීලා තියෙන වචනත් එක්ක rhyme වෙන words හොයලා ලියන්න ඕනේ. Tree, alone, no. What did the little bird want to do? පුංචි කුරුල්ලට මොනවද කරන්න ඕනි උනේ? Little bird upon the tree, come and sing a song to me. I'm sitting here alone. Come and sit upon this stone. But the little bird said, no, mother will not let me go. You will shut me up, and I want to hop about and fly. පුංචි කුරුල්ලා ඉඳගෙන ඉන්නවා අත්තක අත්තක් උඩ. එන්න ඇවිල්ලා සින්දුවක් කියන්න මට. මම මෙහෙ වාඩි වෙලා ඉන්නේ තනියම. එන්න වාඩි වෙන්න මේ ගල යටින් ගල උඩින්. නමුත් පුංචි කුරුල්ලා කිව්වා නෑ. අම්මා මට යන්න දෙන එකක් නෑ. ඔයා මාව කට වහලා ඒ වගේම තියාවි. ඒ වගේම මට ඕනි වේවි පැන පැන යන්න. එම නැත්තම් පියාඹලා යන්න. කියන්නේ මාව හිර කරගනී කියන බය මේ පුංචි කුරුල්ලට තියෙනවා. අම්මා එපා කියන දෙයක් කරන්නේ නැහැ. ලිස්නින් ඇක්ටිවිටි එකක් තියෙනවා. ඇක්ටිවිටි 13 එකේ මං කියවන ඩිස්ක්‍රිප්ෂන් එක අනුව ඕගොල්ලෝ මැච් වෙන ආන්සර් එක අන්ඩර්ලයින් කරන්න ඕනි මේක පොතේ write down copy down කරගෙන. The house belongs to ගේ අයිති වෙලා තියෙන්නේ. How can you go there? කොහොමද ඔයාට එහාට යන්න පුළුවන්? The number of bedrooms is නිදන කාමර තියෙන ප්‍රමාණය. Are on the wall of each room. සෑම කාමරයකම බිත්තියකම තියෙනවා. The library contains පුස්තකාලය සමන්විත වෙලා තියෙනවා. How many people can sit in the dining room? කොච්චර මිනිසුන්ට වාඩි වෙන්න පුළුවන්ද කෑම කාමරයේ? Brewy is his. Brewy කියන්නේ ඔහුගේ. What can you see behind the house? ඔයාලට මොනවද දකින්න පුළුවන් ගෙදර පිටපස්සේ? Okay. Once upon a time, there was a beautiful island, and in that island, there was a beautiful house. The house belongs to Mr. Tintong. Anyone can go there by a helicopter. There were 20 bedrooms and video screens on the wall of each room.
There was a big library contains a lot of books and newspapers. Also, there was a large dining room with 80 seats in it. Bruway is Mr. Tinton's friendly dog. There was a farm, can see behind the house.